Hallelujah. Hallelujah. God is good, දෙවියන් වහන්සේ යහපත්. and He's here this morning. ඒ වගේම මේ උදෑසන උන්වහන්සේ සිටිනවා අප සමග. Hallelujah. Hallelujah. So if you got a need, ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ බලයට ඔබ සම්බන්ධ වෙන්න. hallelujah. Hallelujah. You know, it's easy to do. ඒක හරිම පහසුයි කරන්න. All you got to do is make a decision ඔබට කරන්න අවශ්‍ය වන්නේ ඔබ තීරණයක් ගන්න එකයි. that you're going to believe what the Bible says ඔබ බයිබලයේ කියන දේ විශ්වාස කරන්න අවශ්‍යයි. and confess with your mouth. ඊට පස්සේ ඒක ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. You know, it shows several people in this Bible බයිබලයේ ඉන්න පුද්ගලයන් කිහිප දෙනෙක්ම who heard about Jesus යේසුස් වහන්සේ ගැන අසලා and they made a decision to believe ඊට පස්සේ උන් තීරණයක් කරගත්තා උන්වහන්සේ කෙරේ අදහ ගන්න. with their heart උන්ගේ හදවතින් and confessed with their mouth, ඒ වගේම උන්ගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න. and they received what they believed. ඊට පස්සේ උන් විශ්වාස කරපු දේ උන් ලබා ගත්තා. And the same thing works for you. ඒ වගේම තමයි ඔබටත්. Hallelujah. Hallelujah. Glory be to God. දෙවියන් Now we're going වහන්සේට to continue on in the message of how to live a life that cannot be shaken. ඉතින් සොලවන්ට බැරි ජීවිතයක් ගත කරන ආකාරය තමයි අද දවසෙත් ඊටු ටික කතා කරන්නට යන්නේ. Hallelujah. Hallelujah. You know, we look around the church most of the time අපි ගොඩක් වෙලාවට සභාව දිහා තමයි අපි බලන්නේ. and we compare ourselves one to another. ඊට පස්සේ අපි අපවත් තව කෙනෙක් එක්ක අපි සංසන්දනය කරනවා. And so we think we're pretty good shape. We're pretty good Christians. ඊට පස්සේ අපි හිතනවා අපි හොඳ කිතුණුව හැටියට ඉන්නවා කියලා. But we're not supposed to compare ourselves to one another. නමුත් අපට අනිත් එක්කෙනා එක සංසන්දනය කිරීමක් කරන්නට යුතු නැහැ. So you're not supposed to become like Howard Willard. දැන් හාවර්ඩ් විලාඩ් වගේ වෙන්න කියලා දෙයක් නැහැ ඔබත්. You're supposed to become like Jesus Christ. ඔබට වෙන්න තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් So වහන්සේ that's වගේ the person you වෙන්න. should be comparing yourself to. ඒ ඔබව සංසන්දනය කරගත යුත්තේ උන්වහන්සේ සමග පමණයි. And Jesus didn't live a lifestyle like this. යේසුස් වහන්සේ උස් පහත් වෙන Back forth, ජීවිත back and forth, රටාවක් up and down. උස් පහත් වෙන ඒ වගේම හිට මෙහෙට විසි වෙන ජීවිතයක් උන්වහන්සේ Now ගත he කළා. had many storms in his life. උන්වහන්සේගේ ජීවිතයේ බොහෝ කුණාටු තිබුණා. In fact, he had a bigger storm than you'll ever face ඔබ ජීවිතයේ කිසිම විටක මුහුණ දෙන්නේ නැති විශාල කුණාටුත් උන්වහන්සේ මුහුණ when he දුන්නා. went to the cross. උන්වහන්සේ කුරුසියට ගිය මොහොතේ. Isn't that right? ඒක හරි නේද? But he was never shaken up by it. නමුත් උන්වහන්සේ දෙයින් කිසිම He විටක was always සැලුනේ නැහැ. like this all the time. නිතරම උන්වහන්සේ එකාකාරව එක වගේ සිටියා. No up, down, උස් පහත් වීමක් උඩට යනවා පහත් no වෙනවා back වගේ. and forth. එහෙට මෙහෙට විසි වෙන ස්වභාවයක් තිබුණ නැහැ. Hallelujah. හලෙලුයා. See, he heard all that phony preaching from the Pharisees, පරිසෙවරුන්ගෙන් උන්වහන්සේ ඒ වගේ දේවල් ඇහුවා. but he never got blown about by it. Those winds of doctrine. නමුත් ඒ පරිසෙවරුන්ගේ සුළඟ නැමැති ඒ ඉගැන්වීම් වලින් උන්වහන්සේ එහෙට මෙහෙට විසුනේ නැහැ. And if you make a decision ඔබත් තීරණයක් ගන්නවා නම් to build everything you believe on Scripture, ඔබ විශ්වාස කරන හැමදේම බයිබල් පදවලට අනුව නම් not just on one Scripture, එක බයිබල් පදයක් අනුව පමණක් නෙමෙයි because if you build it on one Scripture, එක පදයක් මත ඔබ ගොඩ නැගුවොත් දෙයක් you can pull it out of context ඊට පසුව ඒක වැරදි විදිහට උපුටාගෙන and make it say something it don't say. ඊට පස්සේ ඒක කියන්නේ නැති දෙයක් ඔබ තේරුම් කරගත්තොත් Isn't that amazing? ඒක පුදුමයි නේද? See, a lot of people have done that. That's why you got false teaching in the church. ගොඩක් මිනිස්සුන් එහෙම තමයි කරලා තියෙන්නේ. ඒක නිසා තමයි සභාවේ ගොඩක් වැරදි ගැන්වීම් තියෙන්නේ. They pull Scripture out of context ඔවුන් බයිබල් පද වැරදි විදිහට උපුටා ගන්නවා. because they didn't study the whole subject all the way through the Bible. ඒ මුළු බයිබලේ පුරාවටම ඒ අංශය ගැන හොඳින් අධ්‍යයනය නොකරපු නිසා. And so they end up with false teaching. ඊට පස්සේ අවසානයේ වැරදි ගැන්වීමකින් තමයි ඔවුන් කෙලවර වෙන්නේ. You know, I tell people, මමත් මිනිස්සුන්ට කියනවා suppose you go out here and get on an airplane, like to back where I live, Massachusetts, අපි හිතමු ඔබ ගුවන් යානයකට නැගලා ඇමරිකාවේ මම ජීවත් වන මැසචූසස් කියන ප්‍රාන්තයට යනවා කියලා. and 20 years from now you haven't arrived at Massachusetts. ඔබට බැරි වුණා නම් අවුරුදු 20කින්වත් ඒ ස්ථානෙට යන්න. Would you realize you got on the wrong airplane? ඔබ තේරුම් ගන්නවද ඔබ වැරදි ගුවන් යානයකටයි ඔබ නැග්ගේ කියලා? Because it don't take 20 years to get from here to Massachusetts. හේතුව මෙහි ඉඳලා මැසචූසස් දෙසට යෑමට අවුරුදු 20ක් ගතවන්නේ නැති නිසා. It only takes 20 hours. ඒකට පැය 20යි ගතවන්නේ. But we'll sit in a church නමුත් අපි සභාවක ඉන්න පුළුවන් and
be bound with sickness and bad habits and sins දැන් අපි රෝගයෙන් ඒ වගේම වැරදි පුරුදු ඇබ්බැහි වලට ඇබ්බැහි වෙලා පාපයෙන් සිටිනවා. for 20 years අවුරුදු 20කට and not realize that we're sitting in a church that ain't teaching the truth. අපි තේරුම් අරගෙන නැහැ අපි ඉඳගෙන ඉන්න සභාවේ සත්‍ය අපිට උගන්වලා නැහැ කියලා. Because if you're sitting under the truth, it'll set you free. මොකද ඔවුන් ඔබට හරි සත්‍ය කියලා දුන්නා නම් ඔබ සැබවින් නිදහස ලබනවා. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් You know, when I first came to Sri Lanka, මම ලංකාවට ආපු මොහොතේ a lot of people were bound with poverty, lack, and want. බොහෝ මනුෂ්‍යයන් දුප්පත්කමෙන් හිඟකමෙන් අවශ්‍යතාවයන් වලින් බන්ධනයට පත් වෙලා හිටියා. And under this ministry, they've learned how to prosper. ඊට පස්සේ මේ සේවය තුලින් ඕන ඉගෙන ගත්ත කොහොමද සඵල වෙන්නේ කියලා. Because God has set them free from that spirit of poverty. මොකද ඒ දුප්පත්කමේ ආත්මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ව නිදහස් කරපු නිසා. It has nothing to do with your environment. ඒක ඔබගේ පරිසරයත් එක්ක කරන්න දෙයක් And නෙමෙයි. it has nothing to do with your culture. ඔබගේ සංස්කෘතියට ගැලපෙන සුදුසු දෙයක් නෙමෙයි ඒක. It has to do with hearing the truth ඒකට තියෙන්නේ සත්‍ය අසනවා කියන එක සම්බන්ධව And walking in කාරණාවක්. සත්‍ය අසලා ඒක තුල ගමන් කිරීමක්. because God said if you hear the truth and walk in it, දෙවියන් වහන්සේ කිව්වා ඔබ සත්‍යයට ඇහුම්කන් දීලා ඔබ ඒක ගමන් කරනවා you're going නම් to have a prosperous soul, ඔබට සඵලවත් මනසක් තිබෙන්න යනවා. a healthy body, සෞඛ්‍ය සම්පන්න ශරීරයක් and ලැබෙනවා. material prosperity. ඒ වගේම ද්‍රව්‍යමය සඵලත්වයකුත් තිබෙන්න යනවා කියලා. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට See, the බයි. storms of life ජීවිතයේ පැමිණෙන කුණාටු should never affect you. කිසිම ආකාරයකින් ඔබට බලපෑමක් විය යුතු නැහැ. You know, Isaac was in a famine, ඊසාක් මුණ දුන්න සාගතයකට. and he was going to run down to Egypt. ඊට පස්සේ ඔහු ඊජිප්තු රටට පැන යන්න තමයි ඔහු හිතුවේ. But God said, no, you stay right here. දෙවියන් වහන්සේ කිව්වා නැහැ ඔබ මේ ස්ථානයේම සිටින්න අවශ්‍යයි And කියලා. you sow your seed in this famine. මේ සාගතය තුල ඔබ බීජය වපුරන්න And කියලා I'm going කිව්වා. to give you 100-fold return in this season. මම මෙම කාල පරිච්ඡේදයේ වකවානුව තුල 100 ගුණයක් අස්වැන්න ලබන්න සලස්වනවා කියලා. So he sowed his seed ඊට පස්සේ ඔහුගේ බීජය ඔහු වැපුරුවා. and got 100-fold return in a famine. ඒ සාගතය ඇතුළේදීම ඔහු 100 ගුණයක් අස්වැන්න ලබා So it ගත්තා. did not depend on his culture. ඔහුගේ සංස්කෘතිය මත ඒක බලපෑවේ It නැහැ. did not depend on his economical system. ඔහුගේ අවට තිබුණු ආර්ථික පද්ධති මත ඒක බලපෑවේ It නැහැ. didn't depend on who Isaac was. ඊසාක් කවුද කියන කාරණාව මත ඒක බලපෑවේ නැහැ. It depended on his obedience. ඔහුගේ කීකරුකම මත තමයි ඒක බලපෑවේ. And the same thing is with you. ඒ දෙයම තමයි ඔබටත් සිද්ධ වන්නේ. If you're going to live a lifestyle ඔබ ගත කරනවා නම් ජීවිත that රටාවක් can never be shaken, කිසිම ආකාරයෙන් සොලවන්න බැරි වෙන්නව ජීවිත රටාවක්. then it starts with, like I said yesterday, making a decision ඊයේ කිව්වා වගේ ඒක ආරම්භ වෙන්නේ ඔබ තීරණයක් ගැනීම that තුළ. you're going to be obedient. ඔබ කීකරු වෙන්න යනවා කියන තීරණය. See, many people have come to these conventions time after time, බොහෝ මනුෂ්‍යයන් කලින් කලට මෙම සමුළු වලට පැමිණ තිබෙනවා. but they've never prospered. කිසිම විටක වුන් සඵල වෙලා නැහැ. Why? ඇයි ඒ? Because they never went home and put it to practice. හේතුව ඔවුන් ගෙදර ගිහිල්ලා ඒක කිසි විටකත් ප්‍රායෝගිකව යොදවපු නැති නිසා. So they're still living a lifestyle up and down like this, back and forth, ඉතින් උන් තවමත් up and down. ගත කරන්නේ උස් පහත් වෙන ජීවිතයක් නැත්නම් හිට මෙහෙට විසිවෙවි යනා වූ ජීවිතයක්. Isn't that amazing? ඒක පුදුමයි නේද? Same words are coming out of their mouth ඔවුන්ගේ මුඛයෙන් එන්නා වූ ඒ වචනම of sickness and poverty and want problems. අවශ්‍යතාවයන් ප්‍රශ්න ගැන රෝගය ගැන දුප්පත්කම ගැන එන්නා වූ වචන. Well, it's like I told you, මම කිව්වා වාගේ ඔබට you will never change your lifestyle ඔබ කිසි විටකත් ඔබගේ ජීවිත රටාව වෙනස් කරන්න යන්නේ නැහැ. without changing what's coming out of your mouth. ඔබගේ මුඛයෙන් එන්නා වූ දේ වෙනස් වෙනකම්. And the only person that can do that ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා is you. ඔබයි. Hello? You're transformed by the renewing of your mind. ඔබගේ මනස අලුත් කිරීමෙන් ඔබ අන්‍යාකාර වෙනස් පුද්ගලෙක් බවට පත් වෙනවා. So if you never ever renew your mind, what's in the computer in your brain, ඉතින් ඔබගේ පරිගණකයේ වගේ තිබෙනා වූ මනස කිසිම ආකාරයකින් අලුත් වීමක් වෙලා then නැහැ. you'll never change your lifestyle. එහෙම වුණාම කිසිම විටක ඔබගේ ජීවිත රටාව වෙනස් වෙන්න යන්නේ නැහැ. Isn't that amazing? ඒක පුදුමයි නේද? Hallelujah. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Well, subject this morning is fill your heart with the Word of God. අද දවසේ කතා කරන විෂය තමයි ඔබගේ හදවත දෙවියන් වහන්සේගේ වචනයෙන් පුරවා Go with me, ගැනීම. Psalms 27, 7 and 8. ගීතාවලිය 27 7යි 8යි. Hear, O Lord,
when I cry with my voice. Have mercy also upon me and answer me. When thou saidst, seek ye my face, my heart said unto thee, thy face, Lord, will I seek. ස්වාමීනි මාගේ ශබ්දයෙන් හඬගස්සන කල ඇසුව මැනව. මට කරුණා කොට උත්තර දුන මැනව. මාගේ මුහුණ සොයාවියයි ඔබ කී කල ස්වාමීනි ඔබගේ මුහුණ සොයන්නෙමි මාගේ සිත ඔබට කීය. In Matthew 6:33, මතෙව් 6:33 වෙනි පදේ it says, seek ye the kingdom of God first and his righteousness, and all these things shall be added unto you. කියන්නේ පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් සොයන විට අනික් සියලු දේම අපගේ ජීවිතවලට එකතු කරනු ලබනවා කියලා. So how many of us අප get අතරින් up in the morning කී දෙනෙක් උදෑසන නැගිටලා and the first thing we do is pray and get in the Word of God and read it? මුලින්ම කරන්න දේ හැටියට තිබෙන්නේ යාඥා කරලා උන්වහන්සේගේ වචනය කියවන එක කියන එක. No, we don't do that. අපි ඒක කරන්නේ නැහැ නේද? First thing we do is get up, අපි මුලින්ම කරන්නේ නැගිටිනවා. get dressed, and go eat our breakfast, ඊට පස්සේ අපි ඇඳගෙන අපේ ආහාරය ගන්නවා උදෑසන. and rush off to work. ඊට පස්සේ හදිසියෙන් දෝලා යනවා රැකියාවට. Why do you do that? ඇයි ඔබ ඒ දේ Because you've කරන්නේ? never made a decision ඔබ කිසිම කාලක තීරණයක් කරන්නේ that නැති the නිසා kingdom of God is going to be first in your life. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේවල් මුලින්ම තිබෙන්න යනවා කියන තීරණය. You're not seeking the kingdom of God first. You're Pal- seeking things first. පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයනවා වෙනුවට ඔබ දේවල් තමයි මුලින්ම සොයන්නේ. And then if you happen to have some time left over at the end of the day, ඊට පස්සේ දවස ඇතුළත මොකක් හරි කාලයක් තිබුණොත් ඉතුරු වෙලා you give that to God. ඒ කොටස ඔබ දෙවියන් වහන්සේට ලබා දෙනවා. But if you don't, you just go to bed without even reading your Bible. එහෙම කාලයක් ලැබුණෙත් නැත්නම් ඔබ බයිබලේ කියවන්නෙත් නැතුව නිදා ගන්නට යනවා. And you never pray unless you get into a crisis situation. ඒ වගේම යම් කිසි අර්බුදකාරී තත්වයක් පැමිණුනේ නැත්නම් ඔබ කිසි කලක යාඥා කරන්නෙත් නැහැ. Well, if you ate the way you seek God, ඔබ දෙවියන් වහන්සේව සොයන ආකාරයට කෑම කන්න ගියොත් huh? You starve to death. කුසගින්නේ සිටින්ට තමයි යන්නේ ඔබ. How many meals do you eat a day? ඔබ දවසට ආහාර වේල් කීයක් ගන්නවද? 3, 4, 5? 3ක් 4ක් 5ක්? Huh? Well, how many times do you study the Word of God a day? දවසට දෙවියන් වහන්සේගේ වචනය කී වතාවක් අධ්‍යයනය කරනවද? So what is first? එනම් මොකටද මුල් තැන You. දීලා තියෙන්නේ? ඔබටයි. When we pray, අපි යාඥා කරන විට we never pray, God, your kingdom come, your will be done on earth as it is in heaven. අපි කිසි විටක යාඥා කරන්නේ නැහැ ස්වාමීනි ඔබගේ කැමැත්ත සිද්ධ වේවා ඔබගේ ස්වර්ගයේ මෙන් පොළොවේහිද ඔබගේ කැමැත්ත ඉෂ්ට වේවා ඔබගේ රාජ්‍ය That's not පැමිණේවා how we කියලා. start our prayer. එහෙම නෙමෙයි අපි අපගේ යාඥාව පාටන් ගන්නෙ. We start right off. අපි නිකන් Oh God, give me, give me, give me, give me, give me. I want, I want, I want, I need, I need, I need. අපි කියන්නේ අනේ ස්වාමීනි මට දෙන්න මට මේක ඕනේ මේක ඕනේ මේක ඕනේ මට ලබා දෙන්න කියලා කියනවා. Well, that means the kingdom of God is not first. ඒකෙන් කියවෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපි මුලින් තබලා කියලා. And that's why when you do get a little time to read your Bible, you never get nothing out of it. ඊට පස්සේ තමයි ඔබ බයිබලයේ මුලින්ම ඔබට වෙලාවක් ලැබෙන වෙලාවට බයිබලයේ කියවනකොට ඒකෙන් කිසි දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. Because you never made a decision මොකද ඔබ කිසිම කලක තීරණයක් කරන්නේ to නැහැ. put the kingdom of God first. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මුල් තැන දෙන්න. When you get paid, ඔබට වැටුපක් ලැබුණාම you don't take your paycheck, ඔබගේ ඒ වැටුප අරගෙන and the first thing you do මුලින්ම ඔබ කරන්නා දේ is තමයි take 10% and give it to God. දස්යෙන් කොටස වෙන් කරලා ඒක දෙවියන් වහන්සේට ලබා දීම. No, you go out there and pay all your bills, එහෙම නොකර ඔබ ඔබගේ හැම බිල්පතක්ම ගෙවලා buy your food, ඔබගේ ආහාර and මිලදීගෙන if you got some left over, you give it to God. යම් කිසි දෙයක් ඉතුරු වුණොත් ඒ දේ ඔබ දෙවියන් වහන්සේට ලබා දෙනවා. And if you don't give anything. ඔබට තිබුණේ නැත්නම් ඉතුරු වෙලා ඔබ මුකුත්ම දෙන්නේ නැතුව සිටිනවා. Whose kingdom are you seeking? කාගේ රාජ්‍යයද ඔබ සොයමින් සිටින්නේ? Your own kingdom, ඔබගේම රාජ්‍යයයි. not the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජ්‍ය නෙමෙයි. And that's why you're not getting the things that God promised you in the Bible. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වී බයිබලයේ පොරොන්දු වී තිබෙන දේවල් ඔබට ලැබෙන්නේ නැත්තේ. Hallelujah. The last 5 cars I've had, මට තිබුණා වූ අන්තිම මෝටර රථ පහ I never prayed for them. මම කිසි විටකත් ඒවට ගෙවලා I නැහැ. never asked for them.
කිසි විටකත් ඒවා මට ඕනේ කියලා ඉල්ලලා I නැහැ. didn't even desire them. මට ඒවට ලොකු ආශාවක් තිබුණෙත් නැහැ. But God gave them to me. නමුත් දෙවියන් වහන්සේ මට ඒ දේවල් ලබා දුන්නා. Isn't that amazing? ඒක පුදුමයි නේද? The $2 million that lady gave me last October. ඒ ගිය ඔක්තෝබර් මාසයේ ඒ කාන්තාව මට දුන්නා වූ ඩොලර් මිලියන 2. I didn't ask for it. මම ඒක ඉල්ලුවේ නැහැ. I didn't seek God for it. දෙවියන් වහන්සේව සෙව්වේ නැහැ ඒක ලබා ගන්න. But He gave it to me. නමුත් උන්වහන්සේ මට ඒක ලබා දුන්නා. Why? ඇයි ඒ? Because I put the kingdom first. හේතුව තමයි මම උන්වහන්සේගේ රාජ්‍ය ඉදිරියෙන් තබපු නිසා. Hallelujah. හලෙලූයා. Before I pay my bills or anything like that, if I had any, මට මගේ බිල්පත් ගෙවන්න ඉස්සෙල්ලා මට I pay my tithe. මම මගේ දසයෙන් කොටස ලබා දෙනවා. Hallelujah. If anybody going to suffer here, it's going to be the outside fella, not the inside fella. ඉතින් කවුරු හරි දුක් විඳින්න යනවා නම් පිටස්තර මිනිසයා තමයි දුක්. අභ්‍යන්තර මිනිසයා නෝ පිටස්තර මිනිසයා තමයි. Hallelujah. හලෙලූයා. Now, go with me to Romans 10:8. රෝම 10:8 වෙනි පදය පෙරළමු. But what saith it? The word is near thee, even in thy mouth and in thy heart. That is the word of faith which we preach. වාක්‍ය නුඹ ළඟය නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍යය. Now, the word is near you because you got a Bible. දැන් ඔබ ළඟ බයිබලයේ තිබෙන නිසා වාක්‍ය ඔබ ළඟ තිබෙනවා. But have you made a decision නමුත් ඔබ තීරණයක් අරන් තිබෙනවද? to take the words off the pages of your Bible ඒ බයිබලයේ තියෙන පිටු වලින් ඒ වචන එළියට අරගෙන and put them in your mouth? ඒක ඔබගේ මුඛයේ තබන්න. Because if you don't put them in your mouth, මොන්ද ඔබ ඒක ඔබගේ මුඛයේ තැබුවේ නැත්තම් you can't fill your heart with the word of God. ඒ දේව වචනෙන් ඔබගේ හදවත පුරව ගන්නට බැරි වෙනවා. You're not going to fill it with listening ඒක ඇසීමෙන් තුලින් ඔබ ඒක පුරවන්නට යන්නේ or නැහැ. reading. එහෙම නැත්තම් කියවීම තුලින් You're going to fill it with the words of your mouth. ඔබ ඒක පුරවන්න යන්නේ ඔබ වචනේ කටින් කතා කරන වචන තුලිනුයි. So, what has been coming out of your mouth? ඉතින් කුමක්ද ඔබගේ මුඛයෙන් පැමිණ තිබෙන්නේ? Are you blessing your business? ඔබගේ ව්‍යාපාරයට ඔබ ආශිර්වාද කරනවද? Or are you talking all that junk එහෙම නැත්නම් ඒ අනවශ්‍ය කුණු කන්දල් ඔබ කතා කරනවද? about how you don't have enough finances? කොහොමද ඔබ ආර්ථික මුදල් ලබා ගන්න කියලා? Business is bad. මේ ව්‍යාපාරය නරකයි කියලා හරියට කෙරෙන්නේ නැහැ කියලා? Now, that's the truth to you ඒ සත්‍ය තමයි. because you're walking in the flesh. ඒක ඔබට සත්‍යයක් වී තිබෙනවා මන්ද ඔබ මාංශයෙන් ගමන් කරන නිසා. You haven't put the kingdom first. ඔබට දේව රාජ්‍ය මුලින් තබන්න අවශ්‍යයි. But only one problem. නමුත් එක ප්‍රශ්නයයි God තිබෙන්නේ. calls that an evil report. දෙවියන් වහන්සේ ඒකට කතා කරන්නේ නපුරු වාර්තාවක් කියලායි. When you come down here and confess you're sick, නමුත් ඔබ ඉස්සරහට ඇවිල්ලා කියනවා ප්‍රකාශ කරනවා ඔබ රෝගී you've වෙනවා just කියලා. bought me an evil report. ඔබ මට ගෙනෙන්නේ නපුරු වාර්තාවක්. When you come down here and confess you got a debt problem or a financial problem, දැන් ඔබ ඉස්සරහට ඇවිල්ලා කියනවා නම් මට ණය ප්‍රශ්නයක් තියෙනවා මුදල් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා you කියලා. just bought me an evil report. ඔබ ගේන්නේ නපුරු වාර්තාවක් තමයි මා ඉදිරියේ. Why? Because it's based on flesh and not on the word of God. හේතුව තමයි ඒක පදනම් වෙලා තිබෙන්නේ මාංශය මත දේව වචනේ මත නෙමෙයි. And why did that come out of your mouth? ඇයි කොහොමද ඒක ඔබගේ මුඛයෙන් ආවේ? Because you put it in your heart with your mouth. මොකද ඔබගේ මුඛයෙන්ම ඔබ මුලින් ඒක ඔබගේ හදවතට ඇතුල් කරලා තිබ්බ නිසා. And you're actually cursing your business. ඇත්තටම ඔබ කරන්නේ ඔබගේ ව්‍යාපාරයට ශාප කරන And එකයි. you've been doing it for a long time. දිගු කාලයකට ඔබ ඒක කරමින් තිබෙනවා. And then you come down here ඊට පස්සේ ඔබ ඉදිරියට and ඇවිල්ලා ask me to කියනවා bless your business. මගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ව්‍යාපාරයට ආශිර්වාද කරන්න කියලා. Well, how can God bless your business කොහොමද දෙවියන් වහන්සේට පුළුවන් වෙන්නේ ඔබගේ when ව්‍යාපාරයට you're not ආශිර්වාද even speaking කරන්න? blessing? ඒ ආශිර්වාදය ඔබ කතා කරන්නේත් නැතිනම්. The Bible says බයිබලයේ කියනවා God watches over His word දෙවියන් වහන්සේ උන්වහන්සේගේම වචනය and බලා He සිටිනවා. hastens to perform it. උන්වහන්සේ ඒක ඉදිරිපත් කරන්න බලාගෙන සිටිනවා. But how can He perform it when you're not even speaking it? ඉෂ්ට කරන්න බලන් ඉන්නවා. කොහොමද ඒක නොකර ඉෂ්ට කරන්නේ ඔබ ඒක අවශ්‍ය නැත්නම් ඔබට? Hallelujah. Isn't that amazing? ඒක පුදුමයි නේද? See,
if the word ain't in your heart, දැන් වචනය ඔබගේ හදවතේ තිබෙනවා නම් it's not because you ain't been hearing it. වචනය හදවතේ නැත්තේ ඒක ඔබ හරියට ඇහුම්කන් දෙන්නේ නැති නිසා නෙමෙයි. It's because you haven't been saying it. ඒක ඔබ කියමින් සිටිලා නැති නිසා, කියලා නැති නිසා. See, faith cannot come out of your heart or mouth දැන් හැදහිල්ලට බෑ ඔබගේ මුඛයෙන් පැමිණෙන්න if you don't put it in your heart. ඒක ඔබගේ හදවතට ඇතුල් නොකර. Isn't that amazing? ඒක පුදුමයි නේද? He said the word is near thee, එතන කියනවා වාක්‍ය නුඹ then it's in your ළඟ. mouth. ඒක නුඹේ මුඛයේද තිබේය කියාය. See, if we don't read the Bible ඉතින් අපි බයිබලය කියවන්නේ නැත්නම් and we don't hear the Bible, බයිබලයට අහුම්කන් දෙන්නේ නැත්නම් then how can we say what the Bible says? එහෙනම් බයිබලයේ කියන දේ අපි කියන්නේ කොහොමද? So it's important that you hear, pay attention to what you're hearing, ඉතින් හරීම වැදගත් ඔබ අහුම්කන් දෙන and දෙයට pay attention to what you're focusing on. ඒ වගේම ඔබ යොමු කරන්නේ කුමක් කෙරෙහිද ඔබගේ එල්ලය කියන එක අවධානය කොතනද කියන එක වැදගත්. Because that's going to determine what comes out of your mouth. ඒක තමයි තීරණය කරන්න යන්නේ ඔබගේ මුඛයෙන් එළියට එන්නේ කුමක්ද And කියලා. that's why God told you ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ඔබට to කිව්වේ meditate the Word of God day and night. දෙවියන් වහන්සේගේ වචනය දවස් පතා උදේස් දවල් රාත්‍රියේ මෙනෙහි කරන්න කියලා. Now, some of you got a new Bible, දැන් සමහරක් අයට අලුත් බයිබලයක් තිබෙනවා. one of those new modern Bibles අලුත් තාලයේ බයිබලයක්, අලුත් නවීන බයිබලයක්. that said to meditate on the television ඒකේ කියන්නේ රූපවාහිනිය මත මෙනෙහි කරන්න කියලායි. and on the newspaper පුවත්පත මත කෙරෙහි. day and night. දවස් පතා උදේ සහ රාත්‍රියේ. Hello? It must be what your Bible says. That's what you're doing. ඒක වෙන්න ඇති ඔබ ළඟ තියෙන බයිබලයේ කියන්නේ මොකද ඒක තමයි ඔබ කරමින් සිටින්නේ. And that's why you got what the world's got. ඒක නිසා තමයි ලෝකයේ තියෙන දේ අයට තියෙන දේවල්ම ඔබටත් ලැබිලා fear, තිබෙන්නේ. frustration, up and down, back and forth. බය, කලකිරීම, උස් පහත් වීමේ ජීවිතයක්, එහෙට මෙහෙට විසිවෙන්නා වූ ජීවිතයක්. One day you pick up the newspaper and it's tell you the economy's recovering. එක දවසකට පුවත්පතෙන් කියනවා ආර්ථික තත්ත්වය දැන් හොඳ පැත්තකට හැරෙමින් තිබෙනවා කියලා. Next day you pick up the newspaper and says it's going busted. ඊට පස්සේ එක පාට ඊළඟ දවසේ පුවත්පත බලලා කියනකොට ඔක්කොම කඩා වැටිලා කියලා කියනවා. up and down, එහා up and කාර්යයට down. උස් පහත් වෙන්නා වූ තත්ත්වයක්. But we read the scripture yesterday in Psalms 112 නමුත් ගීතාවලිය 112 අපි කියවුවා ගියේ. that the man with a revelation of righteousness ඒ ධර්මිෂ්ඨකමේ එළිදරව්වක් ඇතුව සිටින මනුෂ්‍යයා that his heart is fixed, ඔහුගේ හදවත හොඳට ස්ථීරව තිබෙනවා. that he's not moved by evil tidings, ඒ නපුරු දේව ප්‍රවෘත්ති වලට ඔබ ආරංචි වලට බය වෙන්නේ නැහැ. but that he's only steadfast, unmovable. නමුත් නොසැලවෙන්නා වූ දේ මත තමයි ඔහු ස්ථීරව And සිටින්නේ. he's got peace right in the middle of the storm, ඒ කුණාටුව මැදයේම ඔහුට සමාදානය තිබෙනවා කියලා. just like Jesus. යේසුස් වහන්සේට වුණා වගේමයි. He can lay right down in the middle of the storm and go to sleep. ඉතින් උන්වහන්සේට පුළුවන්කම තිබුණා ඒ කුණාටුව මැද්දේ සිටමින් නිදා ගන්න. You know why you need 10 hours sleep? දැන් ඔබ දන්නවද ඇයි ඔබට පැය 10ක නිින්දක් අවශ්‍ය වන්නේ කියලා? Because you spend 4 hours worrying about tomorrow. හේතුව තමයි ඔබ හෙට දවස ගැන පැය 4ක් අරගෙන තිබෙනවා කරදර වෙන්න. Isn't that amazing? ඒක පුදුමයි නේද? Huh? Is that there? Oh, what am I going to do about tomorrow? දැන් ඔබ හිතනවා මම හෙට මොකද්ද කරන්න යන්නේ හෙට දවසේ? Boy, that bill's due tomorrow. ආයෝ හෙට දවසේ ගෙවන්න නියමිතව තිබෙන බිල් පත් වලට කුමක්ද වෙන්නේ? What am I going to do? මොකද්ද මං කරන්න යන්නේ? You know, Bible said to pay attention to the birds. බයිබලයේ කිව්වා කුරුල්ලන් දිහා අවධානය යොමු කරන්න. Huh? Did you ever hear a couple of crows sitting up there in the tree on the telephone line? ඒ කුරුළු කාක්කෝ දිහා බලන්න ඒ දුරකථන කම්බිය දිගේ And they're talking. ඔවුන් කතා කරනවා. Oh, God, ඊට පස්සේ කියනවා අනේ දෙවියන් where are we going to eat tomorrow? ඒ දිහා බලලා කියනවා මොනවද අපි හෙට කන්න යන්නේ? Where are we going to find a house? කොහෙන්ද අපි හෙට ගයක් හොයන්න යන්නේ? What are we going to dress up with? මොනවද අපි අඳින්න යන්නේ? Huh? කාක්කෝ
Glory be to God. You know what he's doing sitting up there? ඔබ දන්නවද ඔවුන් මොනවද කරන්න කියලා එතන වාඩි වෙලා Praising. ප්‍රශංසා කරනවා. How do I know that? කොහොමද මම ඒක Because the දන්නේ? creature said all of creation praises the Lord. බයිබලයේ මොකද බයිබලයේ පවසා තිනවා මුළු මැවිල්ලක්ම උන්වහන්සේට ප්‍රශංසා So you කරනවා thought කියලා. when he goes, caw, caw, caw. කා 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 කියලා හිතන කතා කරගෙන Oh, what an ugly voice. ඔබ හිතනවා මොන තරම් කැත කුරුල්ලෙක්ද කියලා. Well, God don't hear an ugly voice. දෙවියන් වහන්සේට ඒ කැත අයගේ හඬ ඇහෙන්නේ He said, make a joyful noise unto the Lord. ස්වාමින් වහන්සේට ප්‍රීතිමත් හඬක් නගන්න කියලායි උන්වහන්සේ කියලා And දෙන්නේ. so that crow's up there rejoicing ඉතින් ඒ කුරුල්ලෝ එතන ඉඳගෙන ප්‍රීති වෙනකොට because God took care of him today. මොකද ඒ දවසේදී දෙවියන් වහන්සේ වුණ බලාගෙන He ain't worried about tomorrow ඔවුන් කරදර වෙන්නේ හෙට දවස ගැන. because he knows the God that takes care of him today will take care of him tomorrow. ඔවුන් දන්නවා අද දවසේ බලාගත්තු දෙවියන් වහන්සේ හෙට දවසේ ඔවුන් බලා ගන්නවා කියලා. I was up in Malaysia one time එක කාලෙක මම මලේසියාවට and ගියා. it was in September. ඒක සෙප්තැම්බර් මාසයක්. සැප්තැම්බර් මාසයක්. We were putting Isaac in school in Singapore. සිංගප්පූරු රටේදී අයිසැක් පුතා පාසල් යමින් සිටියා. Isaac. Not Isaac. ඊසා. Okay. Glory be to God. Maybe I'll translate for you. Hallelujah. Now listen to me. මට We needed $10,000 to give to the government for what they called a compulsory donation. ඉතින් අනිවාර්ය දීමනාවක් හැටියට අපිට ඩොලර් 10,000ක් දෙන්න අවශ්‍ය වී තිබුණා රජයට. Was just another word for a bribe. ඉතින් ඒක නිකම් අල්ලස් දෙනවට කියන තව වචනයක් හැටියටයි තිබුණේ. අනිවාර්ය දීමනාවක් කියලා. So my wife is calling me from Singapore. සිංගප්පූරු රටේ ඉඳලා මගේ භාර්යාව මට දුරකථන ඇමතුමක් The දුන්නා. phone bill that month ended up over $800 ඒ මාසේ දුරකථන ඇමතුමම ඩොලර් 800ක් වුණා. because she's calling me almost every day. හැම දවසෙම වගේ ඇය මට කතා කරමින් What සිටියා. are we going to do? මොනවද අපි කරන්න යන්නේ? I said, trust God. මම කිව්වා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. But we got to save some money. නමුත් අපිට සල්ලි ටිකක් අවශ්‍ය වෙනවා ඉතුරු කරන්න. I said, how can we save money when we ain't got any? ඉතින් අපිට මොකුත් නැතිකොට අපි කොහොමද මුදල් ඉතුරු කරන්න කියලා මං කිව්වා. Hello? I said, all the money we got belongs to God. මං කිව්වා අපිට තියෙන හැම මුදලක්ම දෙවියන් වහන්සේට දීලායි I තියෙන්නේ. said, so only what we can do with it is what he tells us. අපිට කරන්න දැන් තියෙන එකම දේ තමයි උන්වහන්සේ කරන්න කියන දේ. Because it's not our money. මොකද මේ මුදල් අපේ නෙමෙයි. We're just stewards. අපි නිකන් ගබඩා කරුවෝ පමණයි. I finally rebuked her. අන්තිමේදී මට යට සිද්ධ වුණා තරවටු කරන්න. I said, Anna, and you have never once ever been in a situation like this where God did not meet our need. දැන් ඔබ කවදාකවත් මුහුණ දීලා නැහැ තත්වයක් දෙවියන් වහන්සේ ඔබගේ අවශ්‍යතාවයන් සපුරන්නේ නැතුව ඉඳපු. On top of it, it ain't even due till the 1st of December. ඊටත් වඩා බැලුවොත් ඒක ගෙවන්න තියෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා වන විටයි. So what are you worrying about it now for? දැන් ඒක ඇත්තටම වෙන්න ඕනේ දෙසැම්බර් මාසේ වෙන්න ඕනේ දෙයක්. ඇයි එහෙනම් දැන්ම ඔබ ඒ ගැන කරදර වෙන්නේ? Why? Because she was basing it on her human reasoning. ඇයි ඒ දේ පදනම් කරගෙන තිබුණේ ඇගේ මනසින් තර්ක කරගෙනයි. And her මනසින් flight තර්ක up and down, up and down, up and down. මානසිකව back and සිතපු forth, නිසා up and down. උස් පහත් වෙමින් එහෙට මෙහෙට විසි වෙමින් සිටියා. Well, on the last day of that month, ඒ මාසේ අන්තිම දවසේදී she had a meeting in her home in Singapore. සිංගප්පූරු රටේ ඇගේ ගෙදර රැස්වීමක් තිබුණා. And then when everybody had left that meeting, හැමෝම ඒ රැස්වීම ඉවර වෙලා ගිහින් තිබුණා. there was a bowl sitting by the back door on her desk there. පිටිපස්ස දොර ළඟ මේසේ කුඩා භාජනයක් තබා තිබුණා. And she noticed there was an envelope in it. ඒ භාජනයේ ලියුම් කවරයක් තිබෙන බව ඇය සිතුවා. And she took it out ඇය ඒ ලියුම් කවරය අරගත්තා. and it කවරය contained $10,000. ඒ ලියුම් කවරේ තිබුණ හරියටම ඩොලර් 10,000ක්. ආමේන්. Hallelujah. හලෙලූයා. I said, of all people, and it ought to know that God takes care of us, it ought to be you. මම කිව්වා අනිත් අයටත් වඩා ඔබ හොඳටම දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ අපට සපයනවා කියලා. You can never tell anybody that God never met our need when we had it. ඔබට කියන්න බෑ දෙවියන් වහන්සේ කවදාවත් අපේ අවශ්‍යතාවයන් සැපුරෙන්නේ නැහැ කියලා කිසිම විටක.
We went to Australia. ඊට පස්සේ අපි ඕස්ට්‍රේලියා රටට We ගියා. arrived in Melbourne with $15 in our pocket. අපගේ සාක්කුවේ මෙල්බර්න් නගරයට යනකොට ඩොලර් 15යි තිබුණේ. First night පළවෙනි දවසේ රාත්‍රියේ in the hotel room, ඒ හෝටලේ she starts walking back and forth across the floor. ඈ කාමරයේ එහෙට මෙහෙට ඇවිදිමින් සිටියා. I said, "What are you doing?" මම ඇහුවා මොනවද ඔබ කරමින් සිටින්නේ? She said, "Well, somebody's got to care. You don't." ඇය කිව්වා ඔබ මේ ගැන සලකන්නේ නැහැ. කවුරු හරි සලකන්න ඕනේ කියා. I said, "You're right. I don't. මම කිව්වා ඔව් ඔයා කිව්වා හරි මම මේ I ගැන cast කරදර all වෙන්නේ the නැහැ. care over on Jesus, මොකද මගේ හැම කරදරයක්ම යේසුස් වහන්සේ මත දාලායි තිබෙන්නේ. and it's his problem, ඒක උන්වහන්සේගේ not ප්‍රශ්නයක්. mine." ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි I said, දැන්. "No need of me and him both losing sleep tonight over this. මේ ගැන උන්වහන්සේත් මමත් අවදි වෙලා ඉන්න අවශ්‍ය නැහැ. There is nothing I can do about it, මේ ගැන මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. but trust God." නමුත් දෙවියන් වහන්සේව විශ්වාස Isn't කරන්න. that right? That's the only thing you got, ඒක is to හරි trust නේද? God. ඒක තමයි ඔබට තියෙන ඉතුරු වෙලා So වහන්සේව why විශ්වාස sit there කරන්න. worrying about it එහෙනම් ඇයි අපි ඒ ගැන කරදර වෙන්නේ? when you can't change a single thing by worry, ඒ කරදර වීමෙන් එක දෙයක්වත් කරන්න බැරි වෙලා තිබෙන except one thing? එක දෙයයි කරන්න පුළුවන් You're going to වෙන්නේ. get gray hair early. ඉක්මනින්ම ඔබගේ හිස කෙස් පැහෙන්න යනවා. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Hallelujah. Now, go with me to Matthew 12:34. මත්තෙව් 12:44 වෙනි පදය පෙරළමු. O generation of vipers, how can you, being evil, speak good things? For out of the abundance of the heart, the mouth speaketh. පොළොව වංශය නපුරව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක් නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කතා කරයි. Let's read verse 35. A good man out of the good treasure of the heart bringeth forth good things, and an evil man out of the evil treasures bringeth forth evil things. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. Now, how do you bring forth sickness into your life? දැන් ඔබගේ ජීවිතයට රෝගය ඔබ ගෙන එන්නේ කොහොමද? Out of the evil treasure in your heart? ඔබගේ හදවතේ තිබෙන නපුරු සම්පතින් Isn't that right? Out of the evil treasure in your heart? ඔබගේ හදවතේ තිබෙන නපුරු සම්පතින් How do you bring forth lack and want and poverty? කොහොමද ඔබ ගෙනෙන්නේ ඔබගේ ජීවිතයට දුප්පත්කම, Out of හිඟකම, the evil treasure you අවශ්‍යතාවය? put in your heart? ඔබගේ හදවතට දාබන්නා වූ නපුරු සම්පතින්. Isn't that right? ඒක හරි But a නේද? good man නමුත් යහපත් bringeth මනුෂ්‍යයා forth good things. හොඳ දේවල් තමයි එළියට In other ගෙනෙන්නේ. words, he brings forth healing, ඔහු ගෙනෙන්නේ සුවය, blessing, ආශිර්වාදය, prosperity. සඵලත්වය. Isn't that amazing? It ඒක came out of පුදුමයි your නේද? heart. ඒක ඔබගේ හදවතින් තමයි පැමිණුනේ. Go with me to Proverbs 23:7. හිතෝපදේශ 23:7 වෙනි පදේ පෙරළමු. For as he thinketh in his heart, so is he. Eat and drink, saith he to thee, but his heart is not with thee. මක්නිසාද තමාගේ සිතෙන් ගණන් ගන්නා ලෙසම ඔහු වන්නේය. කාපන්න බීපැන්නයි ඔහු නුඹට කියයි. නමුත් ඔහුගේ සිත නුඹ සමග නැත. Now, your words is a result of what you think. දැන් ඔබගේ වචන පැමිණෙන්නේ ඔබ සිතන්නා වූ දේයි ප්‍රතිඵලයක් See, අනුවයි. we can know what you're thinking in your heart අපට කියන්න පුළුවන් ඔබ හදවතින් කුමක්ද සිතන්නේ කියා. by listening to your conversation. ඔබගේ සාකච්ඡාවලට ඇහුම්කන් දීම තුළින් අපට කියන්න පුළුවන් ඔබ මොකද When you හිතන්නේ walk කියලා. down here and say, pray for my sickness, දැන් ඔබ මෙතනට ඉදිරියට ඇවිල්ලා කිව්වහම ඔබගේ රෝගය ගැන යාඥා කරන්න we කියලා. know what you have fed in your heart. අපි දන්නවා ඔබගේ හදවතෙන් ඔබ කුමක්ද සිතුවේ සැලසුම් කරේ කියලා. That you fed sickness in there. දැන් ඔබ රෝගය තමයි පෝෂණය කරමින් තිබිලා තියෙන ශරීරයට ඔබ. All this time, හැම වෙලාවෙම you've been blaming that sickness ඔබ ඒ රෝගයට දොස් තබමින් on what you're eating ඔබ කමින් සිටින්නා වූ and what you're drinking. ඔබ බොමින් සිටින්නා වූ But God blames all that sickness නමුත් දෙවියන් වහන්සේ ඒ හැම රෝගයකටම on the words that come out of your mouth. දොස් තබන්නේ ඔබගේ මුඛයෙන් එන්නා වූ වචනවලටයි. Isn't that amazing? ඒක පුදුමයි නේද? As a man thinketh in his heart, so will he become. මක් නිසාද තමාගේ සිතෙන් ගණන් ගන්නා ලෙසම ඔහුට වන්නේය. Why? Because he's Yeah. going to speak those thoughts. හේතුව තමයි ඒ සිතන්නා වූ සිතුවිලි ඔහු කතා කරන්නට යන නිසා. That's why the Bible tells you to cast down every vain thought or imagination. ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ හැම සිතුවිල්ලක්ම පහත හෙලන්න කියලා. Because if you don't,
ඔබ ඒක නොකළොත් they will come out of your mouth. ඒක ඔබගේ මුඛයෙන් එළියට එන්න And යනවා. if they come out of your mouth, you're sowing a seed. ඔබ මුඛයෙන් එළියට පිට කරාම ඒක ඔබ බීජයක් And you're going වපුරනවා. to reap what you sowed. ඊට පස්සේ ඔබ වපුරපු දේ ඔබ කපා ගන්නටත් යනවා. You can't get around it. ඊට පස්සේ ඒකෙන් එළියට යන්න බැරි වෙනවා ඔබට. Because God said if you sow to the flesh, you're going to reap corruption. හේතුව තමයි දෙවියන් වහන්සේ කිව්ව ඔබ මාංශය සඳහා වැපුරුවොත් කුණු වීම කපා ගන්නවා කියලා. So when you say what the doctor said, ඉතින් දොස්තර මහතා කිව්ව දේ ඔබ කියන්න see, ගියොත් you didn't get that when the doctor said it. දොස්තර කිව්වේ නැත්නම් ඔබට ඒක ලැබෙන්නේ නැහැ. You got it when you agreed with the doctor and said what he said. ඔබ දොස්තර කිව්වා වූ දේ එක එකඟ වෙලා පවසන්න පටන් ගත්තමයි ඒක ලැබුණේ. Go with me to Proverbs 4:23. හිතෝපදේශ 4:23 වෙනි පදයට යන්න. Keep thy heart with all diligence, for out of it is everything you're ever going to be in life. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න මක් නිසාද එයින් ජීවනය නික්මෙන්නේය. Your mouth will always speak what is in your heart. දැන් ඔබගේ මුඛය නිතරම කතා කරන්න යන්නේ ඔබගේ හදවතේ තියෙන දේ අනුවයි. Out of the abundance of the heart, the mouth will speak. හදවතේ පූර්ණකමින් තමයි මුඛය කතා කරන්නේ. And if it's good seed, it'll produce good fruit. ඉතින් හොඳ බීජ තිබෙනවා නම් හොඳ පළතුරු අස්වැන්න තමයි If it's evil ලැබෙන්නේ. seed, it'll produce evil fruit. නරක බීජ තිබුණොත් නරක පළතුරු තමයි ලැබෙන්නේ. Those problems in your household ඔබගේ නිවසේ තිබෙන ඒ ප්‍රශ්න was not created by the devil, යක්ෂයා විසින් ඇති කරපු දේවල් නෙමෙයි. because the devil has no power at your household unless you give it to him. දැන් ඔබ යක්ෂයාට ඉඩ දුන්නේ නැත්නම් යක්ෂයාට කිසිම ආකාරයෙන් බලයක් නැහැ ඒ ආකාරයෙන් ක්‍රියා කරන්න. He has no power in your business unless you give it to him. ඔබ යක්ෂයාට බාර නොදුන්නොත් යක්ෂයාට කිසිම බලයක් නැහැ ඔබගේ ව්‍යාපාරේ He ක්‍රියා has no කරන්න. power in your marriage unless you give it to him. විවාහ ජීවිතය තුලත් ඔහුට බලයක් නැහැ ඔබ ඔහුට ඉඩ දෙන්නේ නැතුව. I prayed for a woman up in Kandy. නුවර ප්‍රදේශයේ කාන්තාවකට මම යාඥා Her කළා. husband had run off from her for I think 15 or 20 years. අවුරුදු 15ක් 20ක් විතර ස්වාමි පුරුෂයා ඇව දාලා නිවසෙන් ගිහිල්ලා තිබුණා. And had an affair with another woman. වෙනත් කාන්තාවක් සමග තව සම්බන්ධයක් ඇති කරගෙන And so I තිබුණා. prayed for her husband to come home. මම යාඥා කරා ඒ ස්වාමි පුරුෂයා නැවත ගෙදර එන්න ඕනි කියලා. He came home. ඔහු ගෙදර පැමිණුණා. He stayed for 30 days ඔහු දවස් 30ක් ඒ ගෙදර නතර වෙලා and he හිටියා. left ඊට පස්සේ ඔහු and went නැවත off and married that other woman. ඇව දාලා ගිහිල්ලා තව කාන්තාවක් සමග විවාහ When වුණා. I come back again, මම නැවත the පැමිණුණා. woman came and asked me to pray again that her husband would come home. කාන්තාව කිව්වා නැවත වාරයක් යාඥා කරන්න කියලා ස්වාමි පුරුෂයාට ගෙදර එන්න. I said, no, I'm not going to pray that. මම කිව්වා නැහැ මම එහෙම යාඥා කරන්නේ නැහැ. I said, from the day your husband walked in that house දැන් ඔබගේ පුරුෂයා ගෙදර ආපු දවසේ till the day he left, ගෙදර all යන you දවස did was දක්වා constantly bring up his past. ඔහුගේ අතීතය ගැන නොනවත්වාම ඔබ කතා කරමින් You සිටියා. cursed him from the time he walked in ගෙදරට ආපු දවසේ ඉඳලා ඔහුට ඔබ ශාප till the කරා. time he walked out. ඔහු ගෙදරින් එළියට යන දවස දක්වාම. No, I didn't do that. නෑ නෑ මම එහෙම කරේ නැහැ. I said, well, I'm going to find out මම කොහරි මම හොයලා බලන්නම් ඒ because ගැන. I'm going to be praying for your ex-husband about a week from now. ඔබගේ ස්වාමි පුරුෂයාව මම තව සතියකින් හම්බ වී යාඥා කරන්නට යනවා. So I said to him, ඊට පස්සේ මම ඔහුට why did කිව්වා you come home for a month and then leave? මම ඇහුවා ඔහුගෙන් ඇයි ඔබ මාසෙකට විතරක් ඇවිල්ලා ආයි ගියේ කියලා. He said, Brother Howard, සහෝදර හාවර්ඩ් she never shut her mouth from the time I walked in till I walked out. මම ඇතුළට ආපු දවසේ ඉඳලා එළියට යන දවස යනකම් ඇගේ කට She was ඇවහගත්තේ නෑ. constantly throwing my past in my face. මගේ මූණට ගහලා ගැහුවා වගේ මගේ අතීතය. Stuff that I had repented of long time ago, මම බොහෝ කාලයකට කලින් මම පසුතැවිලි වෙලා and she just kept bringing it up. Throw it in my face. ඒක මගේ මූණට ගහනවා වගේ ඒක He එළියට said, I අරගෙන got sick අරගෙන and කතා tired of කරා. it, and I left. මට ඒකක එපා වෙලා මම දාලා ගියා. Hallelujah. Isn't that amazing? ඒක පුදුමයි නේද? Yeah, you cursed your marriage, you cursed your husband, your wife. ඔබගේ විවාහයට ඔබ ශාප කරලාද ඔබගේ And භාර්යාවට that's why you ස්වාමි got that පුරුෂයාට mess. ශාප කරලාද That's why ස්වාමි you got that පුරුෂයාට mess කාස in your home. ඒක නිසා තමයි ඔබගේ ගෙදර ලොකු අවුලක් තිබෙන්නේ. Well, you don't need to ask God to do something. You need to repent. ඔබට අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේගෙන් යමක් කරන්න කියලා ඉල්ලන්න ඔබට තිබෙන්නේ පසුතැවිලි And වෙන්නයි. start speaking some life into that marriage. විවාහ ජීවිතයේ ජීවනයේ වචන කතා Start කරන්න speaking අවශ්‍යයි. blessing into that marriage. ආශිර්වාදය කතා කරන්න විවාහ ජීවිතයට. Bring forth good things. යහපත් දේවල් එළියට ගන්න. But you can't do that if you don't put good things in your heart. නමුත් ඒක ඔබට කරන්න බැරි වෙනවා ඔබ හොඳ දේවල් ඔබගේ හදවතට ඇතුල් නොකළොත්. And the only tongue
that can put stuff in your heart is yours. හදවතට හොඳ දේවල් දමන්න පුළුවන් එකම දිව හැටියට තිබෙන්නේ ඔබගේ දිවයි. Most of the stuff that people come down here and ask me to pray for, ගොඩාක් අවස්ථාවන් වල මිනිස්යන් ඉදිරියට ඇවිල්ලා යාඥා කරන්න කියනවා. it doesn't do one bit of good for me to pray for. ඒකෙන් කිසිම හොඳ දෙයක් කරන්නේ නැහැ මට යාඥා කරන්න උන්ට. Why? ඇයි ඒ? Because they never change what's coming out of their mouth. ඔවුන්ගේ මුඛයෙන් එළියට එනා වූ දේ ඔවුන් කිසිම විටක වෙනස් නොකරන නිසා. I had a woman, a Chinese woman, චීන කාන්තාවක් come up for prayer. සිටියා ඉදිරියට ඇවිල්ලා Said යාඥා she had කරන්න. pain all through her body. මුළු ශරීරය පුරාම වේදනාව තිබුණා ඇයට. I prayed for her. මම ඇයට යාඥා කළා. I said, what did Jesus do for you? මම ඇහුවා යේසුස් වහන්සේ ඔබට කුමක්ද කළේ? She said, I feel a little bit better. මට ටිකක් දැනෙනවා හොඳයි කියලා. And she started back to her seat. ඊට පස්සේ නැවත ඇගේ පුටුවට ගියා. I yelled at her. I said, come back up here. මම ඇයට කෑ ගහලා කිව්වා නැවත ඉස්සරහට එන්න කියලා. I said, do you want to feel a little bit better ඔබට ටිකක් හොඳට දැනෙන්න ඕනේ. or do you want to get healed? සම්පූර්ණ සුවය ලැබෙන්න She ඕනේ. said, I want to get healed. ඇයි කිව්වා මට සුවය ලැබෙන්නයි I said, ඕනේ. then turn around and face this church හැරිලා මේ සභාව ඉස්සරහ බලලා and confess with your mouth. ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න. Thank God I've been healed by the stripes of Jesus. යේසුස් වහන්සේගේ කසපහර වලින් මම සුවයි කියලා උන්වහන්සේට ස්තුති කරන්න. She turned around and faced that crowd and told them, thank God I've been healed by the stripes of Jesus. හැරිලා සභාව ඉදිරියට බලලා කිව්වා මම යේසුස් වහන්සේගේ කසපහර She වලින් started jumping and සුවයි shouting, කියලා. the pain is gone. The pain is gone. නැකිටලා උඩ පල්ලෙමින් කිව්වා මේ වේදනාව ගිහිල්ලා මේ වේදනාව මගෙන් ගිහිල්ලා If කියලා. I would let her walk back and sit down, දැන් මම ඉඩ හැරියා නම් එයාට නිකන් පිටිපස්සට ගිහිල්ලා වාඩි වෙන්න. she'd only felt a little bit better. That's all she'd got out of that. එච්චරම තමයි ඇයට ඒකෙන් ලැබෙන්න තිබුණේ. Why? Well, see, the words that I gave her wasn't in her heart. මම එයාට දුන්නා වූ වචන ඇගේ හදවතේ තිබුණා. So she couldn't bring that forth. එයාට හැකියාව තිබුණා ඒ දේවල් මතු කරලා එළියට ගන්න. And it's the same way with many of you when I pray for your healing. දැන් ඔබගේ සුවයට මම යාඥා කරන විටත් ඔබටත් එසේමයි වන්ට You will යනවා. not testify ඔබ සාක්ෂි දරුවේ that I've been නැත්නම් healed by the stripes of Jesus. යේසුස් වහන්සේ කස පහර වලින් සුවයි කියලා. Why? ඇයි ඒ? Because you based your healing on your feelings. ඔබ ඔබගේ සුවය පදනම් කරගෙන තිබෙන්නේ ඔබට දැනෙන හැඟීම් මතයි. දැනෙන And you දේ don't මතයි. feel healed, ඔබට දැනුනේ නැත්තම් සුවයි කියලා. and you will not confess you're healed. ඔබගේ සුවය ගැන ඔබ ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. But you'll never bring forth your healing ඔබගේ සුවය ඔබ ගෙනෙන්න යන්නේ නැහැ. without changing the confession of your mouth. ඔබගේ මුඛයෙන් කියන්නා වූ ප්‍රකාශනය වෙනස් නොකර. It is you that's going to bring forth your healing, not me. ඔබ තමයි ඒ ඔබගේ සුවය ගෙනෙන්න යන්නේ මම නෙමෙයි. Isn't that right? ඒක හරි නේද? It's you that's going to bring forth your blessings, not me. මම නෙමෙයි ඔබ තමයි ඔබගේ ආශිර්වාදය I don't ගෙනෙන්න care යන්නේ. what I pray. මට කමක් නැහැ මම It's මොනවා not going යාඥා to bring කළත්. forth blessing in your life unless you speak blessing. ඔබගේ ජීවිතයට ඒක ආශිර්වාදයක් වෙන්න යන්නේ නැහැ ඔබ ආශිර්වාදය ගැන කතා නොකළොත්. Whatever you're going to be in life මොකද්ද ඔබගේ ජීවිතයේ කෙලවර වෙන්න is යන්නේ? going to come out of your heart. ඔබගේ හදවතින් පැමිණෙන්නත් යනවා. Isn't that right? ඒක හරි නේද? So if you don't fill your heart with the Word of God, ඔබගේ හදවත පිරෙව්වේ නැත්තම් දෙවියන් වහන්සේගේ වචනෙන් then how are you going to become who God says you are දැන් කොහොමද දෙවියන් වහන්සේ කියන කෙනා වගේ වෙන්නේ ඔබ? and do what God says you can do? දෙවියන් වහන්සේ ඔබට පුළුවන් කියලා කියන දේ කරන්නට යන්නේ. Have what God says you have. දෙවියන් වහන්සේ ඔබට තියනවා කියලා කියන දේ ලබා ගන්නට යන්නේ. Hallelujah. හලෙලූයා. Your mouth will always speak what is in your heart. ඔබගේ මුඛය නිතරම කතා කරන්නට යන්නේ ඔබගේ හදවතේ තියෙන දේයයි. You may try to hide what's in your heart, but your mouth will expose it. ඔබ උත්සාහ ගනී ඔබගේ හදවතේ තියෙන දේ හංගන්න. නමුත් මුඛයෙන් ඒක එළිදරව් වෙන්න යනවා. ප්‍රකාශ වෙන්න යනවා. I had a woman come up in Canada, කැනඩාවේ කාන්තාවක් පැමිණියා. and she told me, මට කිව්වා I love my family, මගේ පවුලට මම my ආදරේ husband, my children. මගේ දරුවන්ට මගේ I do ස්වාමි all these පුරුෂයා things for them, මේ හැම දෙයක්ම මම Nice ඔවුන් things. වෙනුවෙන් කරන්නේ හොඳ and they දේවල්. not one of them love me. ඔවුන් එක්කෙනෙක්වත් මට ප්‍රේම කරන්නේ නැහැ. Not one of them respect me. එක්කෙනෙක්වත් මට ගරු කරන්නේ නැහැ. I said to her, I looked her right in the eye. මම හරියට ඇගේ ඇස් දෙක දිහා බලලා කිව්වා I said, you're lying. ඔබ බොරු කියන්නේ. I said, let me tell you the truth. මම ඔබට දැන් ඇත්ත කියන්නම්. And so I told her the truth. ඊපස්සේ මම එයාට ඇත්ත කිව්වා.
And finally, she put her hands up in front of my eyes like this. ඊට පස්සේ ඇගේ ඇස් උඩට දාලා කිව්වා I said, "What are you doing?" මොනවද ඔබ කරන්න කියලා She මං said, "Well, I can see it doesn't pay to lie to you." මට තේරුණා ඔබට බොරු කරන්න බැහැයි කියලා. I said, "Well, it's kind of hard to lie to the Holy Spirit." මම කිව්වා ශුද්ධාත්මයන් වහන්සේට බොරු කරන්න හරි අමාරුයි See, now, if කියලා. I hadn't known what the Bible said, මම දැනගෙන තියෙන තිබුණා බයිබලයේ I'd කියන්නේ have මොකක්ද believed that කියලා. woman. බයිබලයේ කියන්නේ නැතු දේ විශ්වාස නොකර ඒ කාන්තාව විශ්වාස කරන්න තිබුණා. But you see, because I know what the Bible said, නමුත් බයිබලයේ කියන දේ මම දැනගෙන හිටපු නිසා that had come forth by her words and her actions. ඇගේ ක්‍රියාවලින් සහ වචන වලින් පැමිණෙන දේ She was reaping what she sowed. එහෙම නැත්නම් ඇ වපුරමින් That's සිටියේ why I know she didn't sow love, ඇ ප්‍රේමය වපුරපු නැති නිසා. because if she sowed love, that's what she got back. මොකද ඇ ප්‍රේමය වැපුරුවා නම් ඒ ප්‍රේමය තමයි යාට නැවත ලැබෙන්න යන්නේ. Good measure, pressed down and shaken together and running over. ඔබමින් සොලවමින් උතුරා යමින්. Now listen to me. මට හුඟක් දෙන්න. When you say something bad to your children, දැන් ඔබගේ දරුවන්ට ඔබ යම් නරක දෙයක් ප්‍රකාශ කළ විට guess what's going to happen? මොකද්ද සිද්ධ වෙන්න You're යන්නේ? going to get it back. නැවත ඔබට ඒක ලැබෙන්න යනවා. Good measure, ඔබමින් pressed down, සොලවමින් shaken together, සොලවමින් and running over. උතුරා යමින්. So shall your children give back to you. ඒ ආකාරයෙන් දරුවන් නැවත ඔබට හැරීෙන්ට යනවා. Hello? When you say something bad to your husband or your wife, ඔබගේ ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට නරක දෙයක් ප්‍රකාශ කළ විට Or do යම් something නරක දෙයක් කළ විට you're going to get it back. ඒක නැවත ඔබට හැරෙන්න Good යනවා. measure, pressed හොඳ down, මිම්මකින් හොඳට ඔබලා shaken together, සොලවමින් and running over. උතුරා යමින්. So if you don't like what you're harvesting, if you don't like what you're harvesting, ඉතින් ඔබ වපුරන දේට ඔබ කැමති නැත්නම් then plant some ඔබ කපා ගන්න දේට ඔබ කැමති නැත්නම් different seed. වෙනත් ආකාරයේ බීජ පැල කරන්න. Good seed brings forth good fruit. හොඳ බීජ වලින් එළියට එන්නේ හොඳ ඵලයි. So what is the good seed? එහෙනම් මොකක්ද හොඳ ඵලය? All the promises in this book. මේ බයිබලයේ පොතේ තියෙන හැම From පොරොන්දුවක්ම Genesis 12 උත්පත්ති 12 To the end of the book of පරිච්ඡේදයේ Revelation. සිටි එළිදරව් පොත දක්වා all the blessings in that Bible හැම ආශිර්වාදයක්ම has බයිබලයේ already been තිබෙනවා. given to you. ඔබට දැනටමත් දීලා The අවසන්. minute you got born again, ඔබ නැවත උපත ලැබූ මොහොතේ සිට placed into Jesus Christ, යේසුස් වහන්සේ ඔබ every ඇතුළු කරපු promise in මොහොතේ this ඉඳලා Bible became yours. මේ බයිබලයේ තිබෙන හැම පොරොන්දුවක්ම ඔබට අයිති වුණා. But it's in seed form. නමුත් ඒක තියෙන්නේ බීජ ආකාරයෙන්ුයි. So if you want it, ඉතින් ඔබට ඒක ඕනේ නම් you can't get it by begging. හිඟමන් ඉල්ලීමෙන් ඒක ලැබෙන්න යන්නේ You නැහැ. can't get it by prayer. යාඥාවෙන් ඔබට ඒක ලැබෙන්න You යන්නේ can't get it by works or performance. හොඳ ක්‍රියාවල් කිරීම තුළින් යම් යම් ඉදිරිපත් කිරීම තුළින් You can ලැබෙන්නේ only නැහැ. get it by sowing seed. බීජ වැපිරීම තුළින් පමණයි ඔබට ඒක ලැබෙන්න යන්නේ. And you only harvest what you sow. ඒ ඔබට ලැබෙන්න යන අස්වැන්න වෙන්න යන්නේත් ඔබ වපුරන දේ අනුවයි. Hallelujah. Glory be to God. Now, Proverbs 14:14. හිතෝපදේශ 14:14. The backslider in heart shall be filled with his own ways, and a good man shall be satisfied from himself. සිතින් පසුබට වෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි. Now, what's a good man going to be? How many good men do we got here today? මේ ස්ථානයේ හොඳ යහපත් මනුෂ්‍යයන් කී දෙනෙක් ඉන්නවද අද දවසේ? Huh? කී Oh, දෙනෙක්? we got a few. කීප දෙනෙක් ඉන්නවා. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. The rest of us must be bad people. අනිත් අය නරක මනුෂ්‍යයෝ වෙන්න ඇති. Only a few raise their hand. Hello? කීප දෙනෙක් විතරයි අත Now, ඉස්සුවේ. what's the problem? ප්‍රශ්නේ කුමක්ද? You've been sitting under religion. ඔබව ආගම යටතේ තබලා තිබෙන It's නිසා. religion that's teaching you're not good. ආගම තමයි කියන්නේ ඔබ හොඳ නැහැ කියලා. Huh? Only God is good. දෙවියන් වහන්සේ විතරයි යහපත් කියලා. But where is God? දෙවියන් වහන්සේ කොහෙද සිටින්නේ? Right in here. මේ ඔබගේ හදවත තුලයි. And you're going to try to tell me God live in an evil house? ඉතින් ඔබ කියන්නේ යනවාද නපුරු නිවසක උන්වහන්සේ වාසය කරන්නට යනවා කියලා? Uh-huh. You're going to tell me that God live in a bad house? ඒ නරක ගෙදරක උන්වහන්සේ වාසය කරනවා කියලාද ඔබ No, කියන්නේ? no, he lives in a good house. නැහැ. උන්වහන්සේ ජීවත් වෙන්නේ යහපත් නිවසකයි. So if God is good, you're good. උන්වහන්සේ යහපත් ඔබත් යහපත්.
Isn't that right? හරිද ඒක? Glory be to God. දෙවියන් Isn't that වහන්සේට amazing? මහිම වේවා. Now, God said here, දෙවියන් වහන්සේ මෙතන කියනවා a good man is satisfied from himself. යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන් තෘප්තියට පැමිණෙනවා කියලා. Go with me to Proverbs 18, හිතෝපදේශ 18 වෙනි පරිච්ඡේදය 20 and 21. 20 සහ 21. A man's belly shall be satisfied with the fruit of his mouth, and with the increase of his lips shall he be filled. Death and life are in the power of the tongue, and they that love it shall eat the fruit thereof. මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි. තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි. මරණයත් ජීවනයත් දිවේ වසඟෙහි ඇත්තාහ. ඊට ප්‍රිය වන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. Now, let me ask you a question. ප්‍රශ්නයක් අහන්නම් මම ඔබගෙන්. Are you living a satisfied life? Are you satisfied with what you got now? දැන් ඔබ තෘප්තිමත් ජීවිතයක් ගත කරනවද? එහෙම නැත්නම් දැන් ඔබට ලැබී තිබෙන දේ ගැන ඔබ තෘප්තිමත් වෙනවද? Because if you are, you'll never change. If you are, you'll never change. ඔබ එහෙම ඉන්නවා නම් ඔබ කිසි විටකත් වෙනස් වෙන්න යන්නේ නැහැ. As long as you're content and happy with what you got, දැන් ඔබට ලැබිලා තිබෙන දේ ගැන ඔබ තෘප්තිමත් වෙලා හොඳට සෑහීමට පත් වෙලා සිටිනකම් you know what the greatest enemy of God is? ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ ලොකුම සතුරා කවුද කියලා? Best. Best. B-E-S-T. හොඳම දේ කියන එක තමයි. වඩා හොඳ දේ. Why? ඇයි ඒ? Because you're satisfied with it. මොකද ඔබ ඒකෙන් තමයි තෘප්තිමත් වෙන්න යන්නේ. So you never expect what God has for you. ඉතින් කවදාකවත් ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙන දේ ගැන. Hallelujah. See, you're satisfied with the good, ඔබ හොඳ දේ ගැන තෘප්තිමත් වෙනවා නම් but God wants you to have the best. දෙවියන් වහන්සේට ඕනේ ඔබට වඩා හොඳ දේ ලබා දෙන්න. Hallelujah. හalleluya. Good is the greatest enemy of God. ඉතින් හොඳ කියන එක තමයි දෙවියන් වහන්සේගේ ලොකුම සතුරා. As long as you're happy with your religion, you'll never change. ඔබගේ ආගමත් එක්ක ඔබ හොඳට සතුටු වෙනවා නම් ඔබ කවදාකවත් වෙනස් වෙන්න යන්නේ නැහැ. God said if you're hungry, දෙවියන් වහන්සේ කිව්වා ඔබට You will බඩගිනි නම් ඔබ කනවා කියලා. but when you're full, you don't eat. ඔබ හොඳට බඩ පිරීලා තිබෙනවා නම් ඔබ කන්න යන්නේ නැහැ. Hallelujah. Now, listen to this. මේ දෙයට හුඟක් දෙන්න. Go with me to Acts 5:3. ක්‍රියා 5:3 වෙනි පදය. But Peter said, Ananias, why have Satan filled thine heart to be lied to the Holy Ghost and Now- to keep back part of the price of the land? නමුත් පේතෘස් කතා කොට අනනියස්නි ශුද්ධාත්මයන් වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබා ගන්නට සාතන් නුඹේ සිත පිරවුවේ මක් නිසාද? Now, Satan had put an idea in Ananias and Sapphira's head. දැන් අනනියස් සහ සප්පිරාගේ මනස තුල යක්ෂයා යම්කිසි අදහසක් ඇතුල් කරා. They acted on that lie ඒ බොරු අනුව වුන් ක්‍රියා කළා. and it killed them. ඔවුන් ඊට පස්සේ මරණයට පත් වුණා. You know, Kenneth Copeland was teaching one night in Minneapolis. කෙනත් කෝප්ලන් එක රාත්‍රියක උගන්වමින් සිටියා. This lady and her husband had come to this meeting. මේ කාන්තාව සහ ඇගේ පුරුෂයා ඒ රැස්වීම වලට And he's පැමිණෙමින් preaching සිටියා. about the power of his words. වචනේ බලය ගැන තමයි ඔහු දේශනා කරමින් සිටියේ. Well, the next night the woman came back. ඊට පස්සේ ඊළඟ රාත්‍රියේ කාන්තාව හැරිලා Tears running down her face. ඇවිල්ලා කියනවා ඇගේ ඇස්වල And කඳුළු she asked Brother Copeland, කෝප්ලන් සහෝදරයාගෙන් ඇහුවා why did my husband get killed in a car accident last night? ගිය රාත්‍රියේ මගේ ස්වාමි පුරුෂයා ඒ මෝටර් රථ අනතුරෙන් I'm not මැරුණේ God. ඇයි කියලා. He said, I don't know, I'm not God. ඔහු කිව්වා මම දෙවියන් වහන්සේ නෙමෙයි මම දන්නේ නැහැ. He got up and started preaching. ඊට පස්සේ ඔහු දේශනා කරන්න පටන් And ගත්තා. all of a sudden the woman stood up and said, Mr. Copeland, හිටි හැටියෙම ඒ කාන්තාව නැගිටලා කිව්වා I know කෝප්ලන් why my husband died last night in that accident. මහතාණෙනි මම දන්නවා ඇයි මගේ ස්වාමි පුරුෂයා ඒ මෝටර් රථ He අනතුරෙන් said, මැරුණේ when you ගිය finished රාත්‍රියේ. that meeting, ඔබ රැස්වීම ඉවර කරාට පස්සේ my husband stood up මගේ ස්වාමි පුරුෂයා නැගිටලා and කිව්වා said, my God, woman, I'm a dead man. ඔහු කිව්වා අනේ මම මැරිච්ච මිනිස්සෙක් කියලා. And that night, he was killed on the way home ඒ in a car රාත්‍රියේම accident. ඔහු ඒ මෝටර් රථ අනතුරින් මැරී ගියා. Hello?
Power of life and death is in your tongue. ඔබගේ දිවේ තමයි මරණයත් ජීවනයේත් වචන තිබෙන්නේ, බලය තිබෙන්නේ. You know, what you said ඔබ දන්නවද ඔබ කිව්වා may have උදේ been said 20 years ago. අවුරුදු 20ටත් උඩදී කියන්න ඇති. Now, how do we know what you said 20 years ago? කොහොමද අපි දන්නේ අවුරුදු 20ටත් කලින් ඔබ ඒවා කිව්වා කියලා? The only way we can know that දැනගන්න පුළුවන් එකම is through a ක්‍රමය. revelation from God. දෙවියන් වහන්සේගේ Because He එළිදරව්ව knows what මත. you said 20 years ago. මොකද උන්වහන්සේ දන්නවා ඔබ අවුරුදු 20කට කලින් කිව්වේ කුමක්ද And කියලා. so does the devil. ඒ වගේම තමයි යක්ෂයාත්. Why? Because the devil recorded it. මන්ද යක්ෂයාත් ඒක හොඳට පටිගත කරලා තිබෙනවා. Hello? And he put angels out there, fallen angels out there to bring it to pass. ඊට පස්සේ යක්ෂයා කරන්නේ වැටුණා වූ දූතයන් පාවිච්චි කරලා ඒ දේවල් ඉෂ්ට වෙන්න සලස්වනවා. There was a woman in the States. ඇමරිකාවේ හිටිය කාන්තාවක් She got married 3 times. 3 වතාවක් ඈ විවාහ වුණා. All 3 of her husbands died of cancer. හැම අවස්ථාවෙදීම ස්වාමි පුරුෂයන් මැරුණේ පිළිකාව හැදිලා. They would not eat certain foods සමහරක් ආහාර වුන් කන්නේ නැහැ. because they said it caused cancer. මොකද වුන් කිව්වා ඒව කෑවොත් පිළිකාව හැදෙනවා The කියලා. woman ate all that food, ඒ කාන්තාව හැම ආහාරයක්ම කෑවා. and the husbands died of cancer, but the wife never died නමුත් from ස්වාමි cancer. පුරුෂයා තමයි මැරුණේ පිළිකාව හැදිලා, භාර්යාව මැරුණේ නැහැ ඒ අවස්ථා තුනේම. Why? ඇයි ඒ? Because the husband sowed seed. Don't eat this because you're going to die with cancer. Don't eat this because you're going to get cancer. Don't eat this because you're going to get cancer. ස්වාමි පුරුෂයා තමයි බීජ වපුරන හිටියේ මේක කන්න එපා, මේක කෑවොත් පිළිකාව හැදෙනවා, මේක කෑවොත් පිළිකාව හැදෙනවා කියලා. It is not the food you're eating that defiles your body. දැන් ඔබගේ ශරීරය අපවිත්‍ර කරන්නේ ඔබ ඒ කන්නා වූ ආහාරය නෙමෙයි. It's what comes out of your mouth. ඔබගේ මුඛයෙන් එළියට එන්නා වූ වචනයි. Isn't that amazing? ඒක පුදුමයි See, නේද? all this time you thought the devil was your problem. මෙතෙක් කාලයක් ඔබ සිතාගෙන හිටියේ යක්ෂයා තමයි ඔබගේ And ප්‍රශ්නේ that's why කියලා. you've never dealt with the problem. ඒක නිසා තමයි ප්‍රශ්නයත් එක්ක ඔබ කිසිම විටක ගනුදෙනු කරේ නැත්තේ. Because you never realized your problem was only 1 inch below your nose. ඉතින් ඔබ කිසි විටක තේරුම් ගත්තේ නැහැ ඔබගේ ප්‍රශ්නය කියන්නේ නහයට ආ? අඟලක් පල්ලෙහාන් තිබෙන දේ තුලයි කියලා. ඔබගේ දිව. Isn't that amazing? ඒක පුදුමයි නේද? Go with me to John 10:27. යොහාන් 10:27 වෙනි පදේ පෙරලමු. My sheep hear my voice, and I know them, and they follow me. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. මමද ඔවුන් අඳුනමි. ඔව්හු මා පස්සේ ඇති. Now, how does Jesus know that we're his sheep? දැන් යේසුස් වහන්සේ කොහොමද දන්නේ අපි උන්වහන්සේගේ බැටළුවෝ කියලා? Huh? Because we're not only hearers of the word, මොකද අපි වචනය අසන්නෝ පමණක් නොවි but we're doers of the word. කරන්නෝ හැටියට සිටින නිසා. Those he said that hear my voice, උන්වහන්සේ කිව්වේ මගේ හඬ ඇසුණා වූ අය they follow me. ඔවුන් මා පස්සේ එනවා කියලයි. That word follow means they imitate me. මා පස්සේ එනවා කියන්නේ මං කරනවා වගේම ඒ විදිහටම බලලා අනුකරණය කරනවා. Hallelujah. හලෙලූයා. Isn't that amazing? ඒක පුදුමයි නේද? But let me ask you a question. මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. When you speak, ඔබ කතා කරන විට is what you're speaking agreeing with the Bible ඔබ බයිබලයට එකඟ වෙන්නා වූ දේද ඔබ කතා කරන්නේ? or is agreeing with the newspaper නැත්නම් පුවත්පතේ කියනා වූ දේ or the එකඟ news on වෙලාද? the television නැත්නම් රූපවාහිනිය කියන ප්‍රවෘත්ති වලට එකඟ වෙලාද? or the ungodly conversation of sinners? නැත්නම් පව්කාරයන් අභක්තිකයන් එක්ක කතා කරන්නා වූ සාකච්ඡාවල වචනද දේවල්ද? See, what is your conversation based on? දැන් මොකක් මතද පදනම් වෙලා තිබෙන්නේ ඔබගේ සාකච්ඡාවල්? What you're hearing and reading. ඔබ කියවන සහ ඔබ අසන දේවල්. What you're reading and hearing creates thoughts in your mind. ඔබ කියවන සහ අසන දේවල් වලින් ඔබගේ මනසේ සිතුවිලි ඇති It creates කරනවා. images. ඒවෙන් ඊට පස්සේ යම් යම් Visions. දර්ශන, Dreams. පින්තූරු, සිහින මැවෙනවා. So if you're focusing on evil stuff, ඉතින් ඒ නපුරු දේවල් කෙරෙහි ඔබගේ එල්ලේ that's going තබාගෙන to create evil thoughts, ඒවෙන් නපුරු evil images, සිතුවිලි එනවා, නපුරු Evil imagination. පින්තූරු වෙනවා, නපුරු මවා ගැනීම වෙනවා, සිතින් evil actions. නපුරු ක්‍රියාවලුත් එනවා. Hallelujah. හලෙලූයා.
Thank you, Jesus. But Jesus said, my sheep hear my voice, නමුත් යේසුස් වහන්සේ කිව්වේ මාගේ බැටළුවෝ මාගේ හඬ අසති කියලයි. and they follow me. ඔවුන් මා පස්සේ එති කියලයි. Now, listen to me. මට ඇහුම්කන් දෙන්න. Every one of you is hearing my voice today, දැන් අද දවසේ ඔබ හැමෝම මගේ හඬ අසමින් සිටියා. unless you're deaf. බිහිරි නැත්තම්. Isn't that right? ඒක හරි නේද? With your ears. ඔබගේ These two ears right කන් here. දෙකෙන් මේ දෙපැත්තේ තියෙන කන් දෙකෙන්. But not all of you are hearing with your ear. නමුත් ඔබගේ මේ මැද තියෙනා ඒ කියන්නේ මනස කියන එක කනක් තියෙනවා. ඒ කලින් ඔබ හැමෝම ඇහුම්කන් දුන්නා කියලා කියන්න It බෑ. said, he that have ears, let him hear what the Spirit saying to the church. වහන්සේ කිව්වේ සභාවට කියන්නා වූ දේ කන් ඇත්තෝ අසත්වා කියලයි. So he didn't say ears, he said ear. ඉතින් උන්වහන්සේ එතන ඉංග්‍රීසි භාෂාවෙන් ඒක තියෙනවා හරියට ඒක කියන්නේ කන් දෙකක් ඇත්තෝ නෙමෙයි කන ඇත්තෝ කියලයි. Have you got the Holy Spirit? ශුද්ධාත්මයන් වහන්සේ ඔබට සිටිනවාද? Well, if you got the Holy Spirit, ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ලැබිලා නම් then you got an ear ඔබට කනක් තිබෙනවා. to hear what the Spirit's saying. ආත්මයන්න් වහන්සේ කියනා වූ දේ අසන්න. Now, the word hear means to hear and obey. අසනවා කියන වචනේ තේරුම අසලා කීකරු වෙනවා කියන එකයි. So you really didn't hear it with your spiritual ear දැන් ඔබ ඇත්තටම ඔබගේ ආත්මික කනෙන් නෙමෙයි ඔබ ඇසුවේ. unless you obey it. ඔබ කීකරු වෙන්නේ නැත්තම් ආත්මික කන් දෙකෙන් අහලා. All you heard it with is these physical ears. ඔබට ඇහිලා තිබෙන්නේ මෙතෙක් කල් මේ භෞතික කන් දෙකෙන්. And it won't be long, you'll forget it. වැඩි කාලයකට මත්තෙන් ඔබට ඒවා අමතක වෙලා යනවා. And never put it to practice in your life. ඊට පස්සේ කිසි විටක බැරි වෙනවා ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදවන්න. Hallelujah. Now, go with me to Jeremiah 29, 11 and 12. යෙරමියා 29 11 සහ 12 වෙනි පද පෙරළමු. For I know the thoughts that I think toward you, saith the Lord, thoughts of peace and not of evil, to give you an expected end. Then shall you call upon me, and you shall go and pray unto me, and I will hearken unto you. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. නුඹලා මට අනගසන්නහුය. ගොස් මට යාඥා කරන්නහුය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. Now, let me ask you a question. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. When is God going to hear your prayer and answer it? කොයි වෙලාවෙද දෙවියන් වහන්සේ ඔබගේ ආඥාවට ඇහුම්කන් දීලා උත්තර දෙන්න යන්නේ? When you pray according to the plan He has for your life. දැන් ඔබගේ ජීවිතයට උන්වහන්සේට තිබෙනා වූ සැලැස්මට අනුව ඔබ යාඥා කරන විටයි. If you are praying, if you're a single woman here, දැන් ඔබ තනිකඩ කාන්තාවක් නැත්නම් තනිකඩ පුරුෂයෙක් හැටියට සිටමින් ඔබ යාඥා and you කරනවා are නම් praying whether you should marry a sinner, ඔබ යාඥා කරනවා නම් පෞකාරයෙක්ව ඔබට විවාහ වෙන්න ඕනි කියලා He's දෙවියන් never going to වහන්සේගෙන් answer that ඉල්ලා සිටින විට දෙවියන් වහන්සේ කිසි විටකත් ඒකට පිළිතුරු because දෙන්න you know යන්නේ the Bible teaches මොකද ඔබ දන්නවා බයිබලයේ උගන්වන දේ that a Christian should not marry a sinner. කිතුණෙක්ට බෑ පෞකාරයෙක් සමග විවාහ වෙන්න කියන කාරණාව. So why are you praying? ඉතින් ඇයි ඔබ යාඥා කරන්නේ ආකාරයට? Your will, not God's will. Your Devi- will. You're Devi- trying to get your will done in heaven. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි ඔබගේ කැමැත්තයි. ඔබ උත්සාහ ගන්න ඔබගේ කැමැත්ත ඉෂ්ට වෙන්නයි ස්වර්ගේ. But God said He has a plan for every one of you. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේට ඔබට හැමෝටම සැලැස්මක් ඔබ වෙනුවෙන් A තියෙනවා plan for කියලා. your good and not for your evil. ඔබගේ නපුර සඳහා නෙමෙයි ඔබට හොඳක් කරන පිණිස. And what is that plan? මොකක්ද ඒ සැලැස්ම? That you find it in the Bible බයිබලෙන් ඔබට ඒක හොයාගන්න පුළුවන්. and take those seeds ඒ බීජ ඊට පස්සේ අරගෙන and sow them ඒක වපුරන්න අවශ්‍යයි. into the field of your heart ඔබගේ හදවත කියන භූමියට. so that they'll go and produce a harvest for good. ඊට පස්සේ ඒකෙන් ලැබෙනවා හොඳ අස්වැන්නක්. We just read it in Matthew. අපි මැතෙව් පොතේ දැන් ටිකට කලින් A කියෙව්වා. good man out of the good treasure in his heart bringeth forth good things. යහපත් මිනිසයා ඔහුගේ හදවත නැමැති යහපත් සම්පතින් හොඳ යහපත් දේවල් ගෙන එනවා කියලා. And you'll never be satisfied doing your thing ඉතින් ඔබගේ දේ කරනීම තුලින් ඔබ කිසි විටකත් තෘප්තිමත් වෙන්න යන්නේ නැහැ. You know, most multi-millionaires
බොහෝ මිලියනවරු started out පොහොසත් අය believing ඉන්නවා. that if they just had $1 million, they'd be happy. ඔවුන්ට මිලියන ගාණක් ඒක ලැබුණාම ඔවුන් සතුටු වෙනවා කියලා තමයි ඔවුන් හිතන්නේ. But after they got it, they weren't happy. ඊට පස්සේ ඒක උන්ට ලැබුණාට පස්සේ ඔවුන් ඒකෙන් සතුටු වෙන්නේ So නැහැ. then they thought if I just had $5 million, I'd be happy. ඊට පස්සේ ඔවුන් හිතනවා බිලියන 5ක් විතර තිබුණාම මට සතුටු වෙන්න පුළුවන් Well, කියලා. today they got billions of dollars, දැන් අද දවසේ ඩොලර් බිලියන ගණන් ඔවුන්ට ලැබිලා and they're still තිබෙනවා. not happy. තවමත් ඔවුන් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. Why? ඇයි ඒ? Because money don't make you happy. මොකද මුදල් වලට බෑ ඔබව සතුටු කරන්න. You're satisfied by the fruit that you produce with your mouth. ඉතින් ඔබ තෘප්තිමත් වෙන්න යන්නේ ඔබගේ මුඛයෙන් ඔබ නිපදවන්නා වූ ඵල අනුවයි. So if you're not producing good things with ඉතින් your mouth, හොඳ දේවල් ඔබගේ මුඛයෙන් ඔබ නිපදවන්නේ it's නැත්නම් because you have never put any good seed in the heart. නැත්තේ ඔබ කිසි විටකත් ඔබගේ හදවතට හොඳ බීජ වපුරලා නැති නිසායි. Hallelujah. Isn't that amazing? ඒක පුදුමයි නේද? Go and me to Psalms 85:8. ගීතාවලිය 85 වෙනි පදය. I will hear what God the Lord will speak, for he will speak peace unto his people and to his saints, but let them not turn again to folly. දෙවි වූ ස්වාමින් වහන්සේ කුමක් කියන සේක්දැයි අසන්නෙමි. මක් නිසාද? උන්වහන්සේ ස්වකීය සෙනගටත් ශුද්ධවන්තයටත් සමාදානය වදාරන සේක. නමුත් ඔහු අඥානකමට නැවත නොහැරෙත්වා. You know, every time Jesus showed up after his resurrection, දැන් යේසුස් වහන්සේ නැවත නැගුණාට පස්සේ අනිත් මිනිසයන්ට පෙනෙනු හැම අවස්ථාවෙම what was the words he spoke to his disciples and the people he appeared to? දැන් උන්වහන්සේ පෙනුණු ගෝලයන්ට සහ අනිත් මිනිසයන්ට මොන වගේ වචනද උන්වහන්සේ කතා කළේ? Peace. සමාදානය. Isn't that right? He didn't stand there and scold them because they made mistakes. දැන් උන්වහන්සේ නැගිටලා හිටගෙන බැන්නේ නැහැ උන්ට උන් කරපු He වැරදි spoke වලට. peace to them. උන්ට සමාදානය කතා කළා. So did God. ඒ වගේම තමයි දෙවියන් වහන්සේත්. Hallelujah. Isn't that amazing? ඒක පුදුමයි නේද? God said, I'll keep him in perfect peace whose mind is stayed on me. දැන් මා කෙරෙහි තමාගේ සිත තබන්නා වූ මිනිසයාව උන්වහන්සේ ශාන්ත සමාදානයෙන් තබනවා කියලා උන්වහන්සේ කියලා දෙනවා. Hallelujah. Thank you, Jesus. Now, God desires to speak to you a now word. දෙවියන් වහන්සේ කැමැත්තෙන් සිටින්නේ ඔබට දැන් තියෙන වචනයෙන් කතා කරන්නයි. For a now time. මේ මොහොතට අවශ්‍ය. Hallelujah. හලෙලූයා. So that you can speak his plans and purposes for your life. ඒ තුලින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ තිබෙන අරමුණු සහ සැලැස්මවල් කතා කරන්න. Mark 11:23. මාක් 11:23. For verily I say unto you, that whosoever shall say unto this mountain, Be thou removed, and be thou cast into the sea, and shall not doubt in his heart, but shall believe that those things he saith shall come to pass, he shall have whatsoever he saith. සබබක් නුඹලාට කියමි කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේ යයි අදහන්නේ නම් ඒක ඌට සිදුවන්නේය. Jesus taught us a prayer. යේසුස් වහන්සේ අපට යාඥාවක් කියලා දුන්නා. 7 steps on how to pray biblically. පියවර 7ක් කොහොමද බයිබලයට අනුව We call it the Lord's Prayer, යාඥා කරන්න කියලා. අපි ඒකට කියන්නේ ස්වාමින්ගේ යාඥාව but it was කියලා. not the Lord's Prayer. ඒක ස්වාමින්ගේ යාඥාව නෙමෙයි. The Lord's Prayer is found in Matthew 17, John 17 rather. උන්වහන්සේගේ යාඥාව තියෙන්නේ යොහන් 17 වෙනි පරිච්ඡේදයේ. What we call the Lord's Prayer is 7 steps on how to pray biblically. අපි ස්වාමින්ගේ යාඥාව කියලා කතා කරන දේ තියෙනවා පියවර 7ක් බයිබලයට අනුව යාඥා කරන One ආකාරය. of those prayers was pray that God's will be done on earth as it is in heaven. ඒ යාඥාව එක කොටසක් තමයි අපි යාඥා කරනවා ස්වර්ගයේ ඉමෙන් උන්වහන්සේගේ කැමැත්ත පොළවේ ඉෂ්ට වේවා කියලා. If God's will is ever going to be done in your life, දැන් උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතේ සිද්ධ වෙන්න නම් then you are going to have to find out what it is ඔබ හොයලා දැනගන්න වෙනවා ඒක කුමක්ද කියලා. and pray it in. ඊට පස්සේ ඒකට අනුව යාඥා කරන්න. How do you do that? කොහොමද ඔබ ඒක By කරන්නේ? speaking words with your mouth. ඔබගේ මුඛයෙන් වචන කතා කිරීම තුලින්. What we call prayer today අපි අද දවසේ යාඥාව කියලා කියන්නේ is not prayer at all. කොහෙත්ම යාඥාව නෙමෙයි. Why?
ඇයි ඒ? Because we're praying like the heathen pray. දැන් අපි යාඥා කරන්නේ අන්න ජාතිකයන් යාඥා The කරන same old ආකාරයට. prayer every day. හැමදාම අර පරණ යාඥාවම. Day after day, same old prayer. හැම දවසක් පාසා දවසක් පරණම යාඥාව කර කර ඉන්නවා. You haven't changed your prayer in 20 years. ඔබ අවුරුදු 20කට ඔබගේ යාඥාව වෙනස් කරගෙන නැහැ. Same old things you're praying for today that you prayed for 20 years ago. අවුරුදු 20කට කලින් ඔබ යාඥා කරපු ඒ පරණ යාඥාවම යාඥා කරමින් සිටිනවා. Well, that's why you haven't got any answers. ඒක නිසා තමයි ඔබට කිසි පිළිතුරක් ලැබිලා Because නැත්තේ. it's not the will of God for you. මොකද ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි ඔබගේ ජීවිතේ. It's not the plan that God has for your life. Ek- It's the plan that some religion has for your life. ඒක නෙමෙයි දෙවියන් වහන්සේට තිබෙන්නේ ඔබගේ ජීවිතය වෙනුවෙන්. ඒක ආගමකට තිබුණා වූ සැලැස්මයි ඔබගේ ජීවිතේට. See, religion does not want to make you disciples of Jesus. දැන් ආගම කවදාකවත් පෙන්වන්න යන්නේ නැහැ ඔබට යේසුස් වහන්සේගේ ගෝලයෙක් වෙන හැටි. They want to make you disciples of the preacher. දැන් උන්ට ඕනේ දේශකයාගේ ගෝලයෙක් වෙන්නයි. So that you think like the preacher, දැන් ඔබ ඒ දේශකයා වගේම හිතුවොත් you talk like the preacher, ඔබ ඒ වගේ හිතනවා. You act like the preacher. ඔබ කතා කරනවා දේශකයා වගේ, ඔබ ක්‍රියා කරනවා දේශකයා වගේ. but that ain't what the ministry is put in the church for. නමුත් ඒක නෙමෙයි සභාවේ සේවයක් තබලා තිබෙන්නේ. It was to bring you into the fullness of the stature of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වයට ඔබව ගෙන ඒමයි.